හරි ළමයි. එහෙනම් අපි දැන් මේ සම්බන්ධ වෙන්නේ business level 1 accounts වල දෙවෙනි වීඩියෝ ක්ලිප් එකට. අපි ළමයි පළවෙනි වීඩියෝ ක්ලිප් එකේ නතර කළේ උපචිත වියදම් සම්බන්ධ ලැබිය යුතු ආදායම් සම්බන්ධ ගැළපීම් ටික සාකච්ඡා කරලා එතකොට අපිට දැන් පටන් ගන්න තියෙන්නේ පිටු අංක 5 තියෙන කලට පෙර ගෙවීම් ගැළපීම් වලින්. හරි. බලන්න පිටු අංක 5 කලට පෙර ගෙවීම් ගැළපීම. කලට පෙර ගෙවීමසේ සැලකෙන්නේ ගිණුම් වර්ෂයක් තුලදී ලබාගෙන ඇති සේවා සඳහා ගෙවීමට නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් ගෙව ඇති මුදල් ප්‍රමාණයයි. අපි ගෙවන්න තියෙන ප්‍රමාණයට වඩා වැඩිපුර ගෙවීමක් කරලා තියෙනවා නම් අන්න ඒකට අපි කියනවා කලට පෙර ගෙවීමක් කියලා. කලට පෙර ගෙවීමක් කියලා. අන්නේ කලට පෙර ගෙවීම ගලපලා ඕනේ වර්ෂය සඳහා වියදම නැත්තම් කලට පෙර ලැබීමක් වෙලා තිබුණොත් වර්ෂය සඳහා ආදායම තීරණය කිරීම කරන්න. අපි යන් උදාහරණයක් 11ට සෑම වර්ෂයකම දෙසැම්බර් 31 දිනට අවසාන ගිණුම් පිල්ල කරන ව්‍යාපාරයක ගෙවල් කුලී පිළිවන් තොරතුරු වර්ෂයේ 2013 මුදලින් ගෙවූ ප්‍රමාණය 36.10යි දෙසැම්බර් 31ට කලට පෙර ගෙවීම 4.10යි. අපේ නිලන්නේ අදාළ ලෙජර් ගිණුම් ගැලපුම් සම්බන්ධ ජර්නල් සටහන් හා මූල්‍ය ප්‍රකාශනවල උපුටා ගැනීම. හරි රූල් කරගන්න ගිණුම් දෙකක්. ගෙවල් කුලී ගිණුම කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුම ගෙවල් කුලී ගිණුමයි කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුමයි. අපි රූල් කරගමු පොදු ජනලයක්. ඊළඟ මූල ප්‍රකාශන උපුටා ගැනීම ලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. පටන් ගමු ගාන හදන්න. 2013 මුදලින් ගෙවූ ප්‍රමාණය 36.10යි. ගෙවල් කුලී 36.10ක් ගෙවලා තියෙනවා. මුදල් බැර ගෙවල් කුලී ගිණුම හර. ගෙවල් කුලී ගිණුම හර මුදල් 36.10යි. දෙසැම්බර් 31ට කලට පෙර ගෙවීම 4.10යි. අපි 36.10ක් ගෙවලා තියෙනවා. ඒකෙන් 4.10ක් වැඩිපුර. නා වැඩි 36.10න් 4.10ක් ගෙවලා තියෙන්නේ වැඩිපුර කලට පෙර ඉදිරියට ඉස්සරහට. එහෙනම් ඒක මේ වර්ෂයට අදාළ වියදමක් නෙමෙයි. එහෙනම් ඒ 4.10 36.10න් අඩු කරලා එහෙනම් ගෙවල් කුලී ගිණුම බැර කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුම හර. දෙදාස් 13 12:31 ගෙවල් කුලී ගිණුම බැර කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුම හර.
ඒ තමයි 2013 ගැලපීම. අපි ඒක ලියනවා ජර්නලේ. කලට පෙර ගෙව් කෙවල් කුලී ගිණුම හර. කලට පෙර ගෙව් ගෙවල් කුලී ගිණුම හර 4000යි. ගෙවල් කුලී ගිණුම වැර 4000යි. සලක්ෂය කලට පෙර ගෙව් ගෙවල් කුලී ගැලපීම. කලට පෙර ගෙව් ගෙවල් කුලී ගැලපීම. හරි අපි එනවා ගෙවල් කුලී ගිණුමට රූලක් ඉඩ තියලා එකතු ටිරියන්දා ගෙවල් කුලී ගිණුමේ හර එකතුව 36000යි. එකතුව බැර පැත්තට ගෙනාවා. බැර පැත්තේ වෙනස 32000යි. ඒක ලාභහලාභ ගිණුමට මාරු කළා. දැන් ලාභහලාභ ගිණුමට මාරු වෙන ගෙවල් කුලී වියදම 32000ක් වෙනවා. අපි ලියනවා ඒක ලාභහලාභ ප්‍රකාශනයේ පරිපාලන වියදම් යටතේ ගෙවල් කුලී 32000යි. කලට පෙර ගෙව් ගෙවල් කුලිය ගිණුම ශේෂ කරන්න. දෙදාස් 13 12:31 ශේෂය පහතට යනවා. 2014 1:1 ශේෂය ඉදිරියට එනවා. කලට පෙර ගෙවූ ගෙවල් කුලී ශේෂය 4000යි. ඒතර කලට පෙර ගෙවීමක් ඉදිරියට ගෙවීමක් නම් ඒක අපිට වත්කමක්. අපි ඒක ලියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ. ජංගම වත්කම් යටතේ කලට පෙර ගෙවූ ගෙවල් කුලී කලට පෙර ගෙවූ ගෙවල් කුලී 4000යි. හරි. අපි යන් ඊළඟ ගානට 12 වෙනි ගාන. සෑම වර්ෂයකම දෙසැම්බර් 31 දිනට අවසාන ගිණුම් පිළිකරන ව්‍යාපාරයක වර්ෂ දෙකක ගෙවල් කුලිය පිළිබඳ තොරතුරු. දැන් ඉස්සෙල්ලා අපි හැදුවේ එක අවුරුද්දකයි. දැන් අවුරුදු දෙකක දීලා තියෙනවා. අපි නිල්ලන්නේ අදාළ ලෙජර් ගිණුම් ගැලපුම් සම්බන්ධ ජර්නල් සටහන් හා මූල ප්‍රකාශන වල උපුටා ගැනීම. හරි. රූල් කරගන්න ගිණුම් දෙකක් එක ගිණුමකට රූල් 6ක් විතර ගන්න. අවුරුදු දෙකයිනේ තියෙන්නේ. ගෙවල් කුලිය ගිණුමයි කලට පෙර ගෙවූ ගෙවල් කුලිය ගිණුමයි. ඊළඟට ලාභහලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ලාභහලාභ ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඊළඟට පොදු ජර්නලයක් ජර්නල් සටහන් 2කට. 12 වෙනි ගාන. 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 12 වෙන
හරි පටන් ගමු ගාන හදන්න එන්න 2012 ගෙවල් කුලී මුදලින් ගෙවනවා 30000ක් ගෙවල් කුලී ගිණුම හර 2012 මුදල් 30000යි දෙසැම්බර් 30කට කලට පෙර ගෙවීම 3000යි ඒකෙන් 3000ක් කලට පෙර ඒ 3000 ගෙවල් කුලී ගිණුම බැර කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුම හර 2012 12:31 ගෙවල් කුලී බැර කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුම හර ඒ තමයි 2012 ගැලපීම අපි ඒක ලියනවා ජර්නලේ 2012 කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුම හර කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුම හර ගෙවල් කුලී ගිණුම බැර හරි අපි එනවා ගෙවල් කුලී ගිණුමට ගෙවල් කුලී ගිණුමේ තියෙන වර්ෂයේ වියදම අපි ඒක ලාභ ගිණුමට මාරු කරන්න ඕනේ ලාභ ගිණුමට මාරු වන වියදම රුපියල් 27000ක් වෙනවා අපි ලාභ ප්‍රකාශනයේ ලියනවා පරිපාලන වියදම් යටතේ ගෙවල් කුලී අපි අවුරුද්ද දාන්න ඕනේ 2012 ගෙවල් කුලී 27000යි එන්න කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුම ශේෂ කරන්න දෙදාස් 12:31 ශේෂය පහතට යනවා 2013 1:1 ශේෂය ඉදිරියට එනවා කලට පෙර ගෙවල් කුලී ගිණුමේ තියෙන රුපියල් 3000 ව්‍යාපාරයට වත්කමක්. අපි ඒක ලියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ. ජංගම වත්කම් යටතේ 2012 කලට පෙර ගෙවූ ගෙවල් කුලී 3000යි හරි අපි එනවා 2013ට ඒ බලන්න දැන් 2013 අපි පටන් ගන්නවා මේ 2013 අවුරුද්ද පටන් ගන්නකොට කලට පෙර ගෙවූ 3000ක් තියෙනවා දැන් ඒක ගෙව්වේ 2012 දී ඒ කලට පෙර ගෙවුව රුපියල් 3000 2012 දී ගෙවුව 3000 2012 වියදමක් උනේ නැහැ මොකද ඒක ගෙවලා තියෙන්නේ 2012ට නෙමෙයි 2013ට. ඒ නිසා මේ 3000 2013 වියදමක් වෙන්න ඕනේ. ඒ නිසා මොකද කරන්නේ 2013 අවුරුද්ද ආරම්භයේදී මේ 3000 අපි ගෙවල් කුලී ගිණුමට අරගෙන යන්න ඕනේ. එහෙනම් ආරම්භයේ තියෙන 3000 කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුම බැර කරලා ගෙවල් කුලී ගිණුමේ හරට මේක අරගෙන යන්න ඕනේ. අවුරුදු ආරම්භයේදී අපි කරන්න ඕනේ ওই වැඩේ.
හරි. දැන් අපිට පුළුවන් 2013 ටික ලියන්න. 2013 මුදලින් ගෙවනෝ 36000ක්. ඒ 36000 ගෙවල් කුලී ගිණුම හර මුදල් 36000යි. ඒ 36000න් 4000ක් ගෙවන්නේ කලට පෙර. එහෙනම් මේ කලට පෙර ගෙවන 4000 ගෙවල් කුලී ගිණුමට බැර කරලා කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුමට හර කරන්න ඕනේ. ගෙවල් කුලී බැර කලට පෙර ගෙවූ ගෙවල් කුලී හර 2013 12:31. ඒ තමයි 2013 ගැලපීම. අපි ගැලපීම ලියනවා පොදු ජනලය තුල. මෙන්න 2013 කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුම හර 4000යි ගෙවල් කුලී ගිණුම බැර 4000යි. සලක්ෂය කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගැලපීම. හරි. එන්න ගිණුම් වලට වෙන්න ගෙවල් කුලී ගිණුම හර එකතුව 39000යි. එකතුව බැර පැත්තට ගෙනාවා. වෙනස 35000යි. ඒක තමයි ලාභහලාභ ගිණුමට මාරු වන ගෙවල් කුලී වියදම. එහෙනම් අපි ලාභහලාභ ගිණුමට දාන්න ඕනේ ගෙවල් කුලී වියදම 35000ක්. මෙන්න අපි ලියනවා ලාභහලාභ ප්‍රකාශනයේ 2013 ගෙවල් කුලී 35000ක්. අපි එනවා කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුමට. ඒක ශේෂ කරන්න. කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුම ශේෂ කරන්න. 2013 12:31 ශේෂය පහතට යනවා. 2014 1:1 ශේෂය ඉදිරියට එනවා. එනම් කලට පෙර ගෙවූ ගෙවල් කුලී ගිණුමේ ශේෂය 4000යි. ඒක අපි ලියන්න ඕනේ ජංගම වත්කම් යටතේ. 2013 කලට පෙර ගෙවූ ගෙවල් කුලී 4000යි. හරි. දැන් අපි ඔය ගිණුම් දෙකක් මගින් කරපු වාර්තා කිරීම අපි කලින් ගණන් වලදී වගේ කලින් අවස්ථාවලදී වගේ තනි ගිණුමක් මගින් හදමු. ගෙවල් කුලී ගිණුම හරි 2012 මුදලින් ගෙවූ ප්‍රමාණය 30000යි. ගෙවල් කුලී ගිණුම හර 2012 මුදල් 30000යි. දෙසැම්බර් 31ට කල්ට පෙර ගෙවීම 3000යි. දෙසැම්බර් 31 කල්ට පෙර ගෙවීම අපි මේකේ ශේෂයක් වශයෙන් පෙන්නනවා.
කලට පෙර ගෙවීමක් කියන අපිට වත්කමක්. වත්කම් ශේෂයක් ඊගේ වෙන්න ඕනේ හර පැත්තෙන්. ඒ නිසා මෙතන අපි රූලක් ඉඩ තියන්න ඕනේ. රූලක් ඉඩ තියලා ශේෂයේ පහතට යන්න ඕනේ. කලට පෙර ගෙවීම රුපියල් 3000යි. මේ රූලක් ඉඩ තියලා ශේෂය පාගේ 3000යි. ශේෂය ඊගේ 3000යි. 2012 12:31 ශේෂය පාගේ 3000යි. 2013 1:1 ශේෂය ඊගේ 3000යි. හරි. මෙන්න ගෙවල් කුලී ගිණුමේ හරපැත්ත එකතුව 30000යි. එකතුව බැර පැත්තට ගෙනාවා. බැර පැත්තේ වෙනස 27000යි. එහෙනම් ලාභහලාභ ගිණුමට මාරු වෙන්න ඕනේ ගෙවල් කුලී වියදම කීයද? 27000ක් වෙනවා. බලන්න. ඒතර ගෙවල් කුලී වියදම 27000යි. කලට පෙර ගෙවීම 3000යි. ඉතින් කලින් ආවෙත් ඒ උත්තරෙහිමයි. හරි. අපි යනවා 2013ට. 2013 මුදල් ගෙවීම 36000යි. ගෙවල් කුලී ගිණුම හර 2013 මුදල් 36000යි. 36000යි. 2013 දෙසැම්බර් 31ට කලට පෙර ගෙවීම 4000යි. කලට පෙර ගෙවීම ගෙවල් කුලී ගිණුමේ බැර පැත්තෙන් පාගේ හර පැත්තෙන් ඊගේ 2013 12:31 ශේෂය පහතට යනවා. 2014 1:1 ශේෂය ඉදිරියට එනවා. හර පැත්ත එකතුව 39000යි. එකතුව බැර පැත්තට ගෙනාවා. වෙනස 35000යි. ඒක තමයි ලාභහලාභ ගිණුමට මාරු වෙන ප්‍රමාණය. හරි මම 2013 මේ ගිණුම ගත්තොත් 2013 මුල ශේෂයක් තියෙනවා. අග ශේෂයක් තියෙනවා. මේ ශේෂ වලින් පෙන්වන්නේ කල්ට පෙර ගෙවීම. එහෙනම් මේ ආරම්භක ශේෂයෙන් පෙන්වන්නේ වර්ෂය මුල කලට පෙර. මේ අවසාන ශේෂයෙන් පෙන්වන්නේ වර්ෂය අග කලට පෙර. කලට පෙර. එහෙමනම් ලාභහලාභ ගිණුමට මාරු වෙච්ච ප්‍රමාණය අරගෙන තියෙන්නේ ගෙව් මුදල් වලට වර්ෂයේ මුල කලට පෙර එකතු කරලා වර්ෂයේ අග කලට පෙර අඩු කරලා. එහෙනම් ලාභහලාභ ගිණුමට මාරු වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ ගෙව් මුදල් වලට මුල කලට පෙර එකතු කරලා අග කලට පෙර අඩු කරලා. හරි ළමයි. එහෙනම් අපි 13 වෙනි ගානට යමු. 13 වෙනි ගාන. පහත වගුවේ හිස්තැන් වලට අදාළ සංඛ්‍යා සොයන්න කියලා තියෙනවා. අපි රූල් කරගමුනේ ගිණුම් හතරක්. අයතම හතරක් තියෙනවනේ.
හරි. වේතන ගිණුම, වාහන කුලී ගිණුම, ගෙවල් කුලී ගිණුම, වරිපණම් බදු ගිණුම. හරි. වේතන වර්ෂයේ මුල කලට පෙර 2000යි. වර්ෂයේ මුල කලට පෙර කියන්නේ ආරම්භක හරශේෂයක් 2000යි. මුදල් ගෙවීම 30000යි. වේතන ගිණුම හර මුදල් 30000යි. ඊළඟට අග කලට පෙර බැරපැත්තෙන් භාගය වෙන්න ඕනේ 3000යි. ලාභහලාභ ගිණුමට මාරු වීම එක මේ විදිහට හොයන්න ඕනේ. තර හරපැත්ත එකතුව 32000යි. එකතුව බැරපැත්තට ගෙනාවා. වෙනස 29000යි. ඒ තමයි ලාභහලාභ ගිණුමට මාරු වන වියදම. හරි. වාහන කුලී වර්ෂයේ මුල කාලට පෙර 800යි. ආරම්භක හරශේෂී 800යි. මුදල් ගෙවීම 18000යි. වාහන කුලී ගිණුම හර මුදල් 18000යි. අග කාලට පෙර බැරපැත්තෙන් භාගය ඒක අපි හොයන්න ඕනේ. ලාභහලාභ ගිණුමට මාරු වීම 17800යි. හර එකතුව 18800යි. බැරපැත්තට ගෙනාවා. වෙනස 1000යි. ඒ තමයි අග කාලට පෙර. ගෙවල් කුලී මුල කාලට පෙර ආරම්භක හරශේෂය 4000යි. මුදල් ගෙවීම ගෙවල් කුලී ගිණුම හර මුදල්. අග කාලට පෙර බැරපැත්තෙන් භාගය වෙන්න ඕනේ 1800යි. ලාභහලාභ ගිණුමට මාරු වීම 15000යි. බැරපැත්ත එකතුව 16800යි. එකතුව හරපැත්තට ආවා. හරපැත්තේ වෙනස මුදල් 12800යි. වරිපණම් බදු ආරම්භක ශේෂය කාලට පෙර වර්ෂයේ මුල කාලට පෙර හරශේෂය අපි හොයන්න ඕනේ. මුදල් ගෙවීම 3000යි. වරිපණම් බදු ගිණුම හර මුදල් 3000යි. වර්ෂයේ අග කාලට පෙර වරිපණම් බදු ගිණුම බැරපැත්තෙන් භාගයේ 600යි. ලාභහලාභ ගිණුමට මාරු වෙච්ච ප්‍රමාණය 8000යි. බැරපැත්ත එකතු 8600යි. හරපැත්තට ගෙනාවා 5600ක් වෙනවා. හරි. හරි ළමයි. අපි එහෙනම් යන් කාලට පෙර ලැබීම් වලට. අතර ආදායම් වල අනිත් පැත්ත. වියදම් වල කාලට පෙර ගෙවීම, ආදායම් වල කාලට පෙර ලැබීම.
කාලට පෙර ලැබීම්සේ සැලකෙන්නේ වර්ෂය තුලදී සපින ලද සේවා වෙනුවෙන් ලැබීමට නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් ලැබිය යුතු මුදල් ප්‍රමාණය. ලැබෙන්න ඕනේ මුදල් වලට වඩා වැඩිපුර මුදල් ලැබීමක් වෙලා තියෙනවා නම් ඒක තමයි කාලට පෙර ලැබීමක් කියලා කියන්නේ. අපි යන් උදාහරණාංක 14ට. 14 සෑම වර්ෂයකම දෙසැම්බර් 31 දිනට අවසාන ගිණුම් පිළිල කරන ව්‍යාපාරයක් තම ගොඩනැගිලි වලින් කොටසක් කුලියට දී ඇත. 2013 වර්ෂය සඳහා ඒ පිළිබඳ ඔබට පහත් තොරතුරු සපයා ඇත. වර්ෂයේ 2013 වර්ෂය තුල මුදල් ලැබීම 30000යි දෙසැම්බර් 31ට කල්ට පෙර ලැබීම 5000යි. එම ගිණුම් වර්ෂය සඳහා අදාළ එච ගිණුම් ගැලපුම් සම්බන්ධ ජර්නල් සටහන මූල ප්‍රකාශනවල උපුටා ගැනීම. රූල් කරගන්න ටී ගිණුම් දෙකක්. හරි ගිණුම් දෙකක් රූල් කරගන්න. එකක් තමයි ගොඩනැගිලි කුලි ආදායම් ගිණුම. ගොඩනැගිල්ලෙන් කොටසක් කුලියට දීලා. ඒතර ගොඩනැගිලි කුලි ආදායම් ගිණුම. අනිත් එක කලට පෙරලද ගොඩනැගිලි කුලි ගිණුම. කාලට පෙරලද ගොඩනැගිලි කුලිය ගිණුම. සේ ගැලපුම් සම්බන්ධ ජර්නල් සටහන් ලියන්න පොදු ජර්නලයක් එක ජර්නල් සටහනයි එන්නේ. හරි. ඊළඟට ලාභහලා ප්‍රකාශනය සහ මූල්‍ය දත්ත ප්‍රකාශනය. හරි. පටන් ගමු එහෙනම් වෙන. දහතර වෙනි ගාන 2013 වර්ෂයේ තුල මුදල් ලැබීම 30000යි. දැන් ගොඩනැගිලි කුලී ආදායම් වශයෙන් 30000ක් ලැබෙනවා. මුදල් පොත හර ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම් බැර. මුදල් 30000යි. ඒකෙන් 5000ක් ලැබෙන්නේ කලට පෙර. එහෙනම් කලට පෙර ලැබෙන 5000 මේ වර්ෂයේ ආදායමක් නෙමෙයි. ඒ 5000 ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම හර කරලා කලට පෙර ලද ගොඩනැගිලි කුලී ගිණුමට බැර කරන්න ඕනේ. ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම හර කලට පෙර ලද ගොඩනැගිලි කුලී ගිණුම බැර. 2013 12:31 2013
හරි ඒ තමයි 2013 ගැලපීම. අපි ගැලපීම ලියන පොදු ජනලයේ තුල ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම හර ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම හර 5000යි කලට පෙර ලද ගොඩනැගිලි කුලී ගිණුම බැර කලට පෙර ලද ගොඩනැගිලි කුලී ගිණුම බැර 5000යි සලක්ෂය කලට පෙර ලද ගොඩනැගිලි කුලී ගැලපීම කලට පෙර ලද ගොඩනැගිලි කුලී ගැලපීම හරි අපි යනවා ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමට. ඒතර මේකේ තියෙන මේ වර්ෂයට අදාළ ආදායම අපි ලාභ ගිණුමට ගෙනියන්න ඕනේ. බැර පැත්ත එකතුව 30000යි. හර පැත්තට ගෙනාවා. මේ වර්ෂයට අදාළ ආදායම 25000යි. ලාභ ගිණුමට ගෙනිච්චා. එහෙනම් ලාභ ප්‍රකාශනයට එන්න ඕනේ. වෙනත් ආදායම් යටතේ වෙනත් ආදායම් යටතේ ගොඩනැගිලි කුලී ආදායම් ගොඩනැගිලි කුලී ආදායම් 25000යි. හරි එන්න කල්ට පෙරලද ගොඩනැගිලි කුලී ගිණුමට ඒක ශේෂ කරන්න. කල්ට පෙරලද ගොඩනැගිලි කුලී ගිණුම ශේෂ කරන්න. 2013 12:31 ශේෂය පහතට යනවා. 2014 1:1 ශේෂය ඉදිරියට එනවා. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියනවා මේ කලට පෙර ලද ගොඩනැගිලි කුලිය කලට පෙර ලද එනම් එක අපිට වගකීමක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ කලට පෙර ලද ගොඩනැගිලි කුලිය කලට පෙර ලද ගොඩනැගිලි කුලිය 5000යි. හරි එහෙනම් අපි යන් ඊළඟ ගන්නට උදාහරණ අංක 15 වෙනි ගාන සෑම වර්ෂයකම දෙසැම්බර් 31 දිනට අවසාන ගිණුම් පිළ කරන ව්‍යාපාරයක් තව ගොඩනැගිලි වලින් කොටසක් කුලියට දී ඇත. ගිණුම් වර්ෂ දෙකක් සඳහායි තොරතුරු නේද? දැන් අපි හදන්න යන්නේ ගිණුම් වර්ෂ දෙකකට 2012 2013 තොර අපෙන් ඉල්ලන්නේ අදාළ ලෙජර් ගිණුම් ගැලපුම් සම්බන්ධ ජර්නල් සටහන් හා මූල ප්‍රකාශන වල උපුටා ගැනීම. හරි. කලින් වගේ අපි රූල් කරගමු. ගිණුම් දෙකක් එක ගිණුමකට රූල් 6ක් විතර ගන්න. ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමයි කලට පෙර ලද ගොඩනැගිලි කුලී ගිණුමයි. කලට පෙර ලද ගොඩනැගිලි කුලී ගිණුම. ඊට පස්සේ ලාභහලා ප්‍රකාශනයේ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
ලාභාලාභ ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඊළඟට ජර්නල් සටහන් දෙකකට පොදු ජර්නලයක් පොදු ජර්නලය ජර්නල් සටහන් දෙකකට හරි පටන් ගමු. වර්ෂයේ 2012 මුදල් ලැබීම් 28010යි ගොඩනැගිලි කුලිය ආදායම් ගිණුම් බැර 2012 මුදල් 28000යි. ඒකෙන් 3000ක් කලට පෙර දෙසැම්බර් 31ට කලට පෙර. එහෙනම් කලට පෙර ලැබීම ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම හර කරලා කලට පෙරලද ගොඩනැගිලි කුලී ගිණුමට බැර කරන්න ඕනේ. 2012 12:31 ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම හර කලට පෙරලාද ගොඩනැගිලි කුලී ගිණුම් බැර. ඒ තමයි 2012 ගැලපීම. අපි ඒක ලියනවා ජර්නලයේ මෙන්න. 2012 ගැලපීම. ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම හර ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම හර 3000යි කලට පෙරලද ගොඩනැගිලි කුලී ගිණුම් බැර. තුන්දාහයි. සංලක්ෂය කලට පෙරලද ගොඩනැගිලි කුලී ගැලපීම. සංලක්ෂය කලට පෙරලද ගොඩනැගිලි කුලී ගැලපීම. එන්න ගිණුම් වලට ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමේ වෙනස තමයි වර්ෂයේ ආදායම. ඒක ලාභාලාභ ගිණුමට මාරු කරන්න ඕනේ. ලාභාලාභ ගිණුමට මාරු වන ආදායම 25000ක් වෙනවා. ඒක අපි ලියමු ලාභාලාභ ප්‍රකාශනයේ. වෙනත් ආදායම යටතේ දෙදාස් 12 ගොඩනැගිලි කුලී ආදායම විසිපන්දාහයි. අපි එනවා කල්ටි පෙරලද ගොඩනැගිලි කුලී ගිණුමට ඒක ශේෂ කරන්න. දෙදාස් 12:31ක ශේෂයේ පහතට යනවා. 2013 1:1 ශේෂයේ ඉදිරියට එනවා. තර කලට පෙරලද ගොඩනැගිලි කුලී ශේෂය අපිට වගකීමක්. ඒ වගකීම ලියන්න
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ. දෙදස් 12 කලට පෙර ලද ගොඩනැගිලි කුලේ 3000යි. හරි එහෙනම් 2012 ඉවරයි. අපි එනවා 2013ට. මෙන්න 2013 ආරම්භයේ තියෙනවා 2013 ආරම්භයේ තියෙනවා කල්ට පෙර ලැබීමක් 3000ක. මේ 3000 ලැබුණේ 2012 දී. ඒක 2012 ආදායමක් උනේ නෑ. මොකද ඒක ලැබුණේ 2012ට නෙමෙයි 2013ට. එහෙනම් මේ ආරම්භයේ තියෙන 3000 2013 සඳහා ලැබිච්ච සල්ලි. එහෙනම් මේ 3000 2013 ආදායමක් වෙන්න ඕනේ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? වර්ෂයේ ආරම්භයේදීම අවුරුද්ද ආරම්භයේදීම මේ කල්ට පෙර ශේෂය කල්ට පෙරලද ගොඩනැගිලි කුලී ගිණුමෙන් ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමට මාරු කරන්න ඕනේ. එතකොට කල්ට පෙරලද ගොඩනැගිලි කුලී ගිණුම හර වෙලා ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමට බැර වෙනවා. මේ වර්ෂයේ මුලම තමයි මාරු කරන්නේ. හරි. දැන් අපිට පුළුවන් 2013 ටික ලියන්න. 2013 මුදල් ලැබීම 30000යි. 2013 ලැබුණු මුදල ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමට බැර මුදල් 30000යි. මුදල් 30000යි. ඒකෙන් කලට පෙර ලැබීම 5000ක්. මේ 30000න් 5000ක් ඊළඟ වර්ෂයට. එහෙනම් අපි කරන්න ඕනේ මේ 5000 ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම හර කරලා කලට පෙර ලද ගොඩනැගිලි කුලී ගිණුමට බැර කරන්න ඕනේ. ගොඩනැගිලි කුලී ආදායම් හර කලට පෙර ලද ගොඩනැගිලි කුලී ගිණුම බැර. කවද්ද මේ මාරු කිරීම කරන්නේ? අවුරුද්දේ අන්තිම 2013 12:31. ඒ තමයි 2013 ගැලපීම. ඒ ගැලපීම ලියන්න ජර්නලේ. ජර්නලේ ලියන්න. 2013 ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම හර ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම හර පන්දාහයි කලට පෙර ලද ගොඩනැගිලි කුලී ගිණුම් බැර. කල්ට පෙර ලද ගොඩනැගිලි කුලී ගිණුම් බැර 5000යි. තර සංලක්ෂය කල්ට පෙර ලද ගොඩනැගිලි කුලී ගැලපීම. කල්ට පෙර ලද ගොඩනැගිලි කුලී ගැලපීම. හරි එහෙනම් එන්න ගිණුම් වලට. අපි එනවා ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමට. බලන වර්ෂයේ ආදායම කීයද කියලා. බැරපැත්ත එකතුව 33000යි. එකතුව හර පැත්තට ගෙනාවා. වෙනස 28000යි. දැන් ලාභ ගිණුමට මාරු වන ආදායම 28000ක් වෙනවා. එනක ලියන් ලාභ ප්‍රකාශනේ 2013 ගොඩනැගිලි කුලී ආදායම රුපියල් 28000යි.
එන්න කල්ට පෙරලාද ගොඩනැගිලි කුලී ගිණුමට ඒක ශේෂ කරන්න. ශේෂ කරන්න. දෙදාස් 13 12:31 ශේෂය පහතට යනවා. 2014 1:1 ශේෂය ඉදිරියට එනවා. එහෙනම් කල්ට පෙරලාද ගොඩනැගිලි කුලී ගිණුමේ ශේෂය 5000යි. ඒක අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල පෙන්නනවා. මෙන්න 2013 කලට පෙරලාද ගොඩනැගිලි කුලී 5000යි. ළමයි දැන් අපි මේ වාර්තා කිරීම කලින් වගේ එක ගිණුමක් මගින් ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම විතරක් භාවිතා කරමින් කරමු. රූල් කරගන්න ගිණුමක්. ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම. හරි 2012 මුදලින් ලැබීම 28000යි. ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම බැර 2012 මුදල් 28000යි. 28000යි. 2012 12:31ට කල්ට පෙර ලැබීම 3000යි. ඒතර කල්ට පෙර ලැබීම කියන්නේ වගකීමක්. එතකොට නේද? ඒක අපි බැරශේෂයක් විදියට ඉදිරියට අරගෙන යන්න ඕනේ. ඒතර බැරශේෂයක් වශයෙන් ඉදිරියට යනකොට හර පැත්තෙන් භාගය කරන්න මේ බන්න. එතකොට මේ ඒතර කල්ට පෙර ලැබීම 3000යි. ඒ 3000 හර පැත්තෙන් භාගේ බැර පැත්තෙන් ඊගේ. දැක්කද? හර පැත්තෙන් භාගේ බැර පැත්තෙන් ඊගේ. 2012 12:31 ශේෂය පාගේ 2013 1:1 ශේෂය ඊගේ. හරි. ගෙවල් කුලී ආදායම් ගිණුම බැර පැත්ත එකතුව 28000යි. එකතුව හර පැත්තට ආවා. හර පැත්තේ වෙනස 25000යි. ඒක තමයි ලාභහලාභ ගිණුමට යන ආදායම. හොඳින් බලන්න කලින් ගත්ත උත්තරවල ලාභහලාභ ප්‍රකාශනයේ ගෙවල් කුලී ආදායම කියලා ගොඩනැගිලි කුලී ආදායම කියලා 25000ක් දැම්මා. මූල්‍ය දත්ත ප්‍රකාශනයේ ජංගම වගකීම් වල කල්ට පෙරලද ගොඩනැගිලි කුලී කියලා රුපියල් 3000ක් දැම්මා. අපි එනවා 2013ට 2013 මුදල් ලැබීම 30000යි. එහෙනම් ගොඩනැගිලි කුලී ආදායම් ගිණුම බැර 2013 මුදල් 30000යි. දෙසැම්බර් 31ට කල්ට පෙර ලැබීම 5000යි. ඒතර කල්ට පෙර ලැබීම හර පැත්තෙන් ශේෂයක් විදියට පහතට යනවා. බැර පැත්තෙන් ඉදිරියට යනවා. එහෙනම් 2013 12:31 ශේෂය පහතට යනවා. 2014 1:1 ශේෂය ඉදිරියට එනවා.
බැරපැත්ත එකතුව 33000යි. එකතුව හර පැත්තට ගෙන ආවා. වෙනස 28000යි. ලාභ ගිණුමට මාරු කළා. හරි. අපි ගත්තොත් ළමයි මේ ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමේ 2013 වර්ෂය 2013 වර්ෂය මේ තියෙන්නේ අවුරුද්දේ මුල කල්ට පෙර ශේෂය මේ තියෙන්නේ අග කල්ට පෙර ශේෂය. එහෙනම් මේ 3000 කියන්නේ වර්ෂය මුල කලට පෙර මේ තියෙන්නේ වර්ෂයේ අග කලට පෙර. තමන්ට පේනවා එතකොට ලාභ ගිණුමට මාරු වෙන ආදායම ගණනය වෙලා තියෙන්නේ කොහොමද? ලැබිච්ච මුදල් වලට වර්ෂයේ මුල කලට පෙර එකතු වෙලා අග කලට පෙර අඩු වෙලා. එහෙනම් ලාභ ගිණුමට මාරු වන ප්‍රමාණය තීරණය වෙන්නේ මුදල් ලැබීමට එකතු වෙනවා මුල කලට පෙර එකතු වෙලා අග කලට පෙර අඩු වෙනවා. ඒ තමයි වර්ෂයේ ආදායම ගන්න විදිය කලට පෙර තිබුණොත්. හරි. අපි යන් 16 වෙනි ගානට. 16 වෙනි ගානේ පහත වගුවේ හිස්තැන් වලට අදාළ සංඛ්‍යා හොයන්න තියෙන්නේ. අයිතම තුනක් තියෙනවා. රූල් කරගමු ගිණුම් තුනක්. ලද ගෙවල් කුලී ලද වාහන කුලී ආයෝජන ආදායම් හරි. වර්ෂයේ මුල කාලට පෙර බැරපැත්තේ ශේෂය 2000යි. මුදල් ගෙවීම නෙමෙයි ළමයි මුදල් ලැබීම වෙන්න ඕනේ එතන. මුදල් ගෙවීම නෙමෙයි ලැබීම වෙන්න ඕනේ. ලද ගෙවල් කුලී මුදල් ලැබීම 30000යි. ලද ගෙවල් කුලී බැර මුදල් 30000යි. අග කල්ට පෙර 4000යි. අග කල්ට පෙර හර පැත්තෙන් පාගේ 4000යි. ලාභ ගිණුමට යන ආදායම හොයන්න ඕනේ. බැර පැත්ත එකතුව 32000යි. එකතුව හර පැත්තට ගෙනාවා. වෙනස 28000යි. ඒ තමයි ලාභ ගිණුමට මාරු වෙන ප්‍රමාණය. ඊළඟ ලද වාහන කුලී මුල කල්ට පෙර ආරම්භක බැර ශේෂය 1000යි. මුදල් ලැබීම බැර පැත්තේ ඒක හොයන්න තියෙන්නේ. මුදල් ලැබීම හොයන්න තියෙන්නේ. වර්ෂයේ අග කල්ට පෙර හර පැත්තෙන් පාගේ 2500යි. 2500යි. ලාභ ගිණුමට මාරු වීම
20000යි. හරපැත්ත එකතුව 22500යි. එකතුව බැර පැත්තට ගෙනාවා. එහෙනම් බැර පැත්තේ වෙනස ඒ තමයි මුදල් 21500යි. හරි ආයෝජන ආදායම් වල වර්ෂයේ මුල කලට පෙර ආරම්භක බැර ශේෂය ඒක හොයන්න ඕනේ. මුදල් ලැබීම 18000යි. වර්ෂයේ අග කාලට පෙර 3000යි. හරපැත්තෙන් පාගේ ලාභ ගිණුමට මාරු වෙච්ච ප්‍රමාණය 16200යි. හර එකතුව 19200යි. එකතුව බැර පැත්තට ගෙනාවා. වෙනස 1200යි. හරි. අපි යනවා උදාහරණාංක 17 වෙනි ගාන. පහත වගුවේ හිස්තැන් පුරවන්න. අයිටම 3ක් තියෙනවා. ගෙවල් කුලී ප්‍රචාරණය සහ රක්ෂණය. රූල් කරගන්න ගිණුම් 3ක්. ගිණුම් 3යි. එකක් ගෙවල් කුලී. ඊළඟට ප්‍රචාරණය. ඊළඟට රක්ෂණය. ගෙවල් කුලී වර්ෂයේ මුල කාලට පෙර දැන් තමන්ට පේනවා මේක බැලුවම වෙන වර්ෂයේ මුල කාලට පෙර වර්ෂයේ මුල උපචිත වර්ෂයේ තුල ගෙවූ මුදල් මේ වියදම් සම්බන්ධයෙන් කතා කරන්නේ වර්ෂයේ මුල කාලට පෙර. ඒතර වියදමක් සම්බන්ධයෙන් කාලට පෙර ගෙවීමක් කියන අපිට වත්කමක්. එහෙනම් හරශේෂය ආරම්භක හරශේෂය වර්ෂයේ මුල කාලට පෙර 3000යි. වර්ෂයේ මුල උපචිත මේක වගකීමක්. ආරම්භක බැර ශේෂය 8000යි. වර්ෂය තුල ගෙවූ මුදල් ගෙවීම මුදල් පොත බැර ගෙවල් කුලිය ගිණුම හර මුදල් 30000යි. ඊළඟ වර්ෂයේ අග කාලට පෙර වර්ෂයේ අග කාලට පෙර බැර පැත්තෙන් පාගේ වෙන්න ඕනේ 4000යි. වර්ෂයේ අග උපජිත හර පැත්තෙන් පාගේ වෙන්න ඕනේ 6000යි. එච්චරයි. හර පැත්ත එකතුව 39000යි. එකතුව බැර පැත්තට ගෙනාවා. බැර පැත්තේ වෙනස 27000යි. ඒක තමයි ලාභ ගිණුමට
මාරු කළ යුතු ප්‍රමාණය. ඊළඟට ප්‍රචාරණය. වර්ෂයේ මුල කලට පෙර හොයන්න ඕනේ. ඒතර හරශේෂය ඒක අපි හොයන්න ඕනේ. වර්ෂයේ මුල උපචිත ආරම්භක බැර ශේෂය 800යි. වර්ෂය තුල ගෙවු මුදල් ප්‍රචාරණ ගිණුම හර මුදල් 20800යි. වර්ෂයේ අග කලට පෙර බැරපැත්තෙන් පාගේ 2000යි. වර්ෂයේ අග උපචිත හරපැත්තෙන් පාගේ 3000යි. ලාභහලාභ ගිණුමට මාරු වෙච්ච ප්‍රමාණය 22000යි. බැරපැත්ත එකතුව 24800යි. එකතුව හරපැත්තට ගෙනාවා. හරපැත්තේ වෙනස 1000යි. ඒ තමයි වර්ෂයේ මුල කල්ට පෙර. ඊළඟට රක්ෂණය. වර්ෂයේ මුල කල්ට පෙර 500යි. ආරම්භක හරශේෂය 500යි. වර්ෂයේ මුල උපචිත 2000යි. ආරම්භක බැරශේෂය 2000යි. වර්ෂය තුල ගෙවූ මුදල් රක්ෂණ ගිණුම හර මුදල් ඒක හොයන්න ඕනේ. වර්ෂයේ අග කල්ට පෙර බැරපැත්තෙන් පාගේ 800යි. වර්ෂයේ අග උපජිත හරපැත්තෙන් පාගේ 3000යි. ලාභහලාභ ගිණුමට මාරු වීම 40000යි. බැරපැත්ත එකතුව 42800යි. එකතුව හරපැත්තට ගෙනාවා. හරපැත්තේ වෙනස 39300යි. හරි. අපි යන් එහෙනම් 18 වෙනි උදාහරණයට. උදාහරණංක 18. බලන්න නිමල්ගේ ව්‍යාපාරයේ වර්ෂය තුල ගෙවූ වරිපණම් හා රක්ෂණ වටිනාකම රුපියල් 19500යි. වර්ෂයේ අවසානයේ ඉදිරියට ගෙවා තිබූ වරිපණම් වටිනාකම 1300යි. එය වර්ෂයට අදාළ මුළු වරිපණම් වටිනාකමින් 4න් 1යි. වර්ෂයේ අග උපචිත රක්ෂණ වටිනාකම මේ දක්වා ගෙවා ඇති රක්ෂණ ප්‍රමාණයෙන් 4න් 1යි. වර්ෂයට අදාළ රක්ෂණ හා වරිපණම් වියදම වන්නේ වර්ෂයට අදාළ වරිපණම් හා රක්ෂණ වියදම වන්නේ රූල් කරගන්න වරිපණම් ගිණුමයි රක්ෂණ ගිණුමයි පිළිවෙලට කොහොමද තියෙන රක්ෂණය හා වරිපණනේ නිසා පළවෙනි ගිණුම රක්ෂණය එහෙම ගන්න නැත්නම් එහෙම උත්තරේ මාරු වෙන්න පුළුවන් රක්ෂණය ඊට පස්සේ වරිපණම් රක්ෂණේ වරිපණම් හරි නිමල්ගේ ව්‍යාපාරයේ වර්ෂය තුල ගෙවූ වරිපණම් හා රක්ෂණේ 19500 වෙන වරිපණම් හා රක්ෂණය දෙකටම ගෙවලා තියනවා කීයක්ද 19500ක් වරිපණම් වලටයි
රක්ෂණය වලටයි දෙකටම ගෙවලා තියෙනවා 19500ක්. වර්ෂයේ අවසානයේ ඉදිරියට ගෙවා තිබූ වරිපණම් වටිනාකම 1300යි. වර්ෂයේ අවසානයේ ඉදිරියට ගෙවා තිබූ වරිපණම් වටිනාකම 1300යි. එහෙනම් වර්ෂයේ අග වරිපණම් වල තියෙනවා කලට පෙර ගෙවීමක්. එහෙනම් කලට පෙර ගෙවීම වරිපණම් ගිණුමේ බැර පැත්තෙන් පාගේ වෙන්න ඕනේ. 1300යි. ඊළඟට එය වර්ෂයට අදාළ මුළු වරිපණම් වටිනාකමින් 4න් එකයි. ඒතර කලට පෙර ගෙව් වර්ෂයේ අගදී කලට පෙර ගෙව් වරිපණම් ප්‍රමාණය 1300යි. 1300යි කියන්නේ වර්ෂයට අදාළ මුළු වරිපණම් වටිනාකමින් 4න් එකයි. ඒත් වර්ෂයට අදාළ මුළු වරිපණම් වටිනාකම කියන්නේ ලාභහලාභ ගිණුමට යන වියදම. වර්ෂයට අදාළ මුළු වරිපණම් වටිනාකම කියන්නේ ලාභහලාභ ගිණුමට යන වියදම. ලාභහලාභ ගිණුමට යන වියදමෙන් 4න් එකක් තමයි මේ කලට පෙර ගෙවීම. එහෙනම් ලාභහලාභ ගිණුමට කොච්චරක්ද යන්නේ? මේ වගේ 4 ගුණයක්. ඒ වගේ 4 ගුණයක්. එහෙනම් 1300ව 4ක් කියන්නේ කීයද? 5200යි. දැක්කද? එහෙනම් ලාභහලාභ ගිණුමට යන වරිපණම් වියදම 5200ක් වෙනවා. හරි. වර්ෂයේ අග උපචිත රක්ෂණ වටිනාකම මේ දක්වා ගෙව ඇති රක්ෂණයෙන් 4න් එකයි. වර්ෂයේ අග උපචිත රක්ෂණයේ තියෙනවා. දැන් අග උපචිත නම් හර පැත්තෙන් පාගේ වෙන්න ඕනේ. අග උපචිත. දැන් අග උපචිත කියන්නේ අග උපචිත රක්ෂණය කියන්නේ මේ දක්වා ගෙව ඇති රක්ෂණයෙන් 4න් එකයි. දැන් එච්චරයිනේ තියෙන්නේ. දැන් අපිට ළමයි වරිපණම් ගිණුම සම්පූර්ණයි කියලා හිතන්න වෙනවා. වෙන මොකුත් වරිපණම් ගැන කියන්නේ නැති නිසා. ඒතර වරිපණම් ගිණුමේ බැර පැත්ත එකතුව අපිට එනවා කීයද? 7000 නෑ. 6500යි. 6500යි. එකතුව හර පැත්තට ගෙනාවා. ඒතර හර පැත්තේ වෙනස අපිට දකින්න වෙන්නේ මුදල් කියලා. මුදල්. එන වරිපණම් සඳහා ගෙවීම 6500යි. මේ බලන්න. එතකොට වරිපණම් හා රක්ෂණය 19500ක් ගෙවලා තියෙනවා. ඒකෙන් 6500ක් වරිපණම්. එන රක්ෂණය සඳහා ගෙවීම කීයද? රක්ෂණය සඳහා ගෙවීම ඉතුරු ගාණ කීයද? රක්ෂණය සඳහා ගෙවීම 13000ක් වෙනවා. එන රක්ෂණය සඳහා ගෙවූ මුදල 13000. එන අපි ලියා ගන්නවා රක්ෂණ ගිණුමේ මුදල් 13000යි. 13000යි. ତර රක්ෂණයට අදාළ වර්ෂීය අග උපචිත කියන්නේ වර්ෂය තුල ගෙවලා තියෙන රක්ෂණයෙන් 4න් එකක්. වර්ෂය තුල ගෙවලා තියෙන රක්ෂණයෙන් 4න් එකක්. එහෙමනේ කිව්වේ. 4න් එකක්. 13000න් 4න් එකක් ගන්න බලන්න. හයදාස් 500යි 3250යි 3250යි. එහෙමනම් රක්ෂණ ගිණුමේ හර පැත්ත එකතුව 16250යි එකතුව බැර පැත්තට ගෙනාවා. බැර පැත්තේ වෙනස 16250යි. ඒක තමයි ලාභහලාභ ගිණුමට යන්නේ. එහෙනම් ලාභහලාභ ගිණුමට යන රක්ෂණ වියදම 16250යි. වරිපණම් වියදම 5200යි. උත්තරේ කීය දෙන්න ඕනේ? 16250යි 5200යි තියෙන්නේ 4 වෙනි උත්තරේ. ඒතර 4 වෙනි උත්තරේ තමයි අපි තෝරන්න ඕනේ. දැක්කද? හරි 19. ධම්මිගේ ව්‍යාපාරය තම ගෙවල් කුලී හා වරිපණම් වියදම් එකම ගිණුමක පවත්වා ගනී. 2012 1 දින ඉදිරියට ගෙවා තිබූ වරිපණම් ගාස්තු 1500යි. වර්ෂය තුලදී ගෙවල් කුලී හා වරිපණම් වශයෙන් ගෙවූ මුළු ප්‍රමාණය 18300යි. ගෙවල් කුලී ගෙවන ලද්දේ 2013 10:30 දක්වා කාල පරිච්ඡේදය වෙනුවෙන් 2012 12:31 දිනට උපචිත හෝ ඉදිරියට ගෙවූ ගෙවල් කුලී නැත. එහෙත් එදිනට
වරිපණම් 1200ක් උපචිතව ඇත. ඒ වර්ෂයට අදාළ වරිපණම් ගාස්තුවෙන් 4න් 1යි. වර්ෂයට අදාළ ගෙවල් කුලී හා වරිපණම් ගාස්තුව කීයද? අන්න. මේ වගේමයි. දැන් අහන්නේ මොකද්ද? ගෙවල් කුලී හා වරිපණම් වියදම. ගෙවල් කුලී වරිපණම්. ධම්මිගේ ව්‍යාපාරය තම ගෙවල් කුලී හා වරිපණම් වියදම් එකම ගිණුමක පවත්වා ගනී. එහෙම කිව්වට රැවටෙන්න හොඳ නැහැ. ගිණුම් දෙක අපි වෙන වෙනම හදන්න ඕනේ. 2012 1 දින ඉදිරියට ගෙවා තිබූ වරිපණම් ගාස්තුව 1500යි. එතකොට අපි හිතන්න ඕනේ අවුරුද්දේ මුල 2012 1 ඉදිරියට ගෙවා තිබූ වරිපණම් ගාස්තුව 1500යි. එහෙනම් ඉදිරියට ගෙවීම ආරම්භක ශේෂයේ වරිපණම් වල 1500යි. වර්ෂය තුලදී ගෙවල් කුලී හා වරිපණම් වශයෙන් ගෙවූ මුළු මුදල රුපියල් මුළු ප්‍රමාණය 18300යි. මෙන්න 18300ක් ගෙවලා තියෙනවා. 18300ක් ගෙවලා තියෙනවා. ගෙවල් කුලී හා වරිපණම් දෙකටම. ගෙවල් කුලී වරිපණම් දෙකටම 18300ක් ගෙවලා තියෙනවා. වර්ෂය තුලදී ගෙවු මුදල 18300යි. ගෙවල් කුලී ගෙවන ලද්දේ 2013 6:30 දක්වා කාල පරිච්ඡේදය වෙනුවෙනි. ගෙවල් කුලී ගෙවලා තියෙන්නේ 2013 6:30 දක්වා. දැන් බලන්න අවුරුද්ද පටන් ගන්නෙ 2012 1 2012 1 ගෙවල් කුලී ගෙවලා තියෙන්නේ 2013 6:30 දක්වා. 6:30 දක්වා. අපේ අවුරුද්ද 2012 1 පටන් ගන්නවා නම් 2012 12:30 ඉවර වෙන්න එපේ ළමයි. එහෙමනම් පැහැදිලි ගෙවල් කුලී ගෙවලා තියෙනවා ඉදිරියට. කලට පෙර ගෙවලා තියෙනවා. ගෙවල් කුලී ගෙවලා තියෙනවා කලට පෙර මාස 6ක් සඳහා. මාස 6ක් සඳහා ගෙවලා තියෙනවා. ඊළඟට කියනවා 2012 12:30ක දිනට උපචිත හෝ ඉදිරියට ගෙවූ ගෙවල් කුලී නැත. අවුරුද්දේ අන්තිම වෙනකොට උපචිත හෝ ඉදිරියට ගෙවූ ගෙවල් කුලී නැත. දැන් හෝ කියලා දැම්මොත් ඒකේ අදහස් කරන්නේ දෙකෙන් එකක් නැහැ. උපචිත හෝ ඉදිරියට ගෙවූ ගෙවල් කුලී නැත. කියන්නේ එක්ක උපචිත නැහැ නැත්නම් ඉදිරියට ගෙවූ ගෙවල් කුලී නැහැ. දැන් මෙතන පැහැදිලිනේ ඉදිරියට ගෙවීමක් තියෙනවනේ. එහෙනම් මොකද්ද නැත්තේ? අවුරුද්දේ අන්තිම උපචිත නැහැ. හැබැයි ඉදිරියට ගෙවීමක් තියෙනවා. ඉදිරියට ගෙවීමක් තියෙනවා. ඊළඟට එහෙත් එදිනට වරිපණම් 1200ක් උපචිතයි. අවුරුද්දේ අන්තිම වරිපණම් 1200ක් උපචිතයි. ඒ තමයි අවුරුද්දේ අග උපචිත. අග උපචිත වරිපණම් ගිණුමේ හරපැත්තෙන් පාගය කරන්න ඕනේ. අග උපචිත 1200යි. අග උපචිත 1200යි. එය වර්ෂයට අදාළ වරිපණම් ගාස්තුවෙන් 4න් 1යි. ඒතර වර්ෂයේ අග උපචිතයි 1200ක්. වර්ෂයේ අග උපචිත ප්‍රමාණය කියන්නේ මේ වර්ෂයේ වරිපණම් වියදමෙන් 4න් 1යි. එහෙනම් වරිපණම් වියදම එහෙනම් ලාභ ගිණුමට මාරු වන වරිපණම් ප්‍රමාණය කියන්නේ මේ වගේ 4 ගුණයක්. ලාභ ගිණුමට වරිපණම් කියලා යන්න ඕනේ වියදම කීයද? 4800යි. වරිපණම් ගිණුම සම්පූර්ණයි. බැරපැත්ත එකතුව වැඩි. එකතුව හරපැත්තට ගෙනාවා. හරපැත්තේ වෙනස කීයද?
2100යි. ඒ තමයි මුදල්. එහෙනම් මුදල් ගෙවලා තියෙනවා 2100. මේ බලන්න. එහෙනම් මෙතන 18300න් වරිපණම් සඳහා ගෙවලා තියෙනවා 2100ක්. එහෙනම් ගෙවල් කුලී සඳහා කීයක් ගෙවලා තියෙනවද? ගෙවල් කුලී සඳහා ගෙවලා තියෙනවා 16200ක්. 16200ක් ගෙවලා තියෙනවා. 16200ක් ගෙවලා තියෙනවා. ඒතර 16200ක් ගෙවල් කුලී සඳහා ඉස්සරහට ගෙවලා තියෙනවා. මේ සම්පූර්ණයෙන් ගෙවලා තියෙනවා 16200ක්. 16200 ගෙවන්න ජනවාරි 1 සිට 2013 6:30 දක්වා. එතකොට මාස 6කට ඉස්සරහට ගෙවලා තියෙනවා. එතකොට මෙතන මාස 12යි, මෙතන මාස 6යි, මාස 18කට. එහෙනම් මෙතන ඉස්සරහට ගෙවලා තියෙන ප්‍රමාණය කොහොමද ගන්නෙ? 16200 18න් බෙදලා 6න් වැඩි කළා. දැන් ඔක්කොම මාස 18කටනේ ගෙවලා තියෙන්නේ. මාස 18කට ගෙවලා තියෙන්නේ. ඒතර 16200 මාස 18න් බෙදලා ඉස්සරහට ගෙවලා තියෙන ප්‍රමාණය 6යි. 6න් වැඩි කළා. කීයදනේ 5400යි. 5400යි. එහෙනම් ගෙවල් කුලී හදමු මෙන්න. ගෙවල් කුලී සඳහා මුදල් ගෙවලා තියෙනවා කීයක්ද? 16200ක්. ඒකෙන් කලට පෙර ගෙවලා තියෙනවා 5400ක්. එහෙනම් මේ අවුරුද්දේ වියදම කීයද? හර එකතුව 16200යි. එකතුව බැර පැත්තට ගෙනාවා. වෙනස කීයද? 10800යි. එහෙනම් මේ වර්ෂයේ ගෙවල් කුලී වියදම 10800යි, පරිපණම් වියදම 4800යි. උත්තරේ කීයද එන්නේ? උත්තරේ 3. 10800යි 4800යි. උදාහරණාංක 20. 20 වෙනි ගාන. බැසිල්ගේ ව්‍යාපාරයේ ලාභහංස ආදායම හා පොලී ආදායම එකම ගිණුමක පවත්වා ගනී. 2011-4-1 පොලී ආදායම වශයෙන් ඉදිරියට ගෙනා හරශේෂය 1500යි. ලාභහංස ආදායම ලෙස ඉදිරියට ගෙනා බැරශේෂය 800යි. වර්ෂය තුලදී ලද මුළු පොලිය හා ලාභහංස ආදායම 15900යි. වර්ෂයේ අවසානයේදී ලැබිය යුතු පොලිය ආදායම 2200යි. එය වර්ෂයට අදාළ මුළු පොලිය ආදායමෙන් 5/1යි. වර්ෂය සඳහා තවදුරටත් ලැබිය යුතු ලාභාංශ 2000යි. අපි නිල්ලන්නේ 2012 3:31කින් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනයට ගෙනා යුතු ලාභාංශ හා ලාභාංශ ආදායම හා පොලිය ආදායම. මේ වර්ෂයට අදාළ ලාභාංශ ආදායමයි පොලිය ආදායමයි. රූල් කරගන්න ගිණුම් දෙකක්. ලාභාංශ ආදායම පොලිය ආදායම. හරි. බැසිල්ගේ ව්‍යාපාරයේ ලාභාංශ ආදායම හා පොලිය ආදායම එකම ගිණුමක පවත්වා ගනී. 2011-4-1 පොලිය ආදායම වශයෙන් ඉදිරියට ගෙනා හරශේෂය 1500යි. පොලිය ආදායම් ගිණුමේ ආරම්භක ශේෂයක් තියෙනවා හර පැත්තේ 1500ක.
ඊළඟට ලාභහංස ආදායම ලෙස ඉදිරියට ගෙන ආ බැර ශේෂය 800යි. ලාභහංස ආදායම් ගිණීමේ ආරම්භක ශේෂයේ බැර 800යි. වර්ෂය තුලදී ලද මුළු පොලිය හා ලාභහංස ආදායම 15900යි. එතකොට 15900ක් මුදල් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන්නේ පොලි ආදායම හා ලාභහංස ආදායම කියන දෙකටම 15900. ඊළඟට වර්ෂයේ අවසානයේදී ලැබී යුතු පොලි ආදායම 2200යි. ලැබී යුතු පොලිය පොලි ආදායම් ගිණීමේ බැර පැත්තෙන් පාගේ වෙන්න ඕනේ. වර්ෂයේ අග ලැබී යුතු පොලිය බැර පැත්තෙන් පාගේ වෙන්න ඕනේ කීයද? 2200යි. 2200යි. එය වර්ෂයට අදාළ මුළු පොලි ආදායමින් පහෙන් එකයි. එන වර්ෂයේ අවසානයේ ලැබිය යුතු පොලිය 2200 කියන්නේ මේ වර්ෂයේ පොලි ආදායමින් පහෙන් එකයි. එහෙනම් මේ වර්ෂයේ පොලි ආදායම විදියට ලාභහලාභ ගිණුමට යන්න ඕනේ මේ වගේ 5 ගුණයක්. එහෙනම් ලාභහලාභ ගිණුමට යන්න ඕනේ මේ වගේ 5 ගුණයක්. කීයද? 5 ගුණයක් කියන්නේ 11000ක් යන්න ඕනේ. ලාභහලාභ ගිණුමට. හරි. ඊළඟට වර්ෂය සඳහා තවදුරටත් ලැබිය යුතු ලාභාංශ 2000යි. වර්ෂයේ අවසානයේදී ලැබිය යුතු ලාභාංශ 2000යි. බැරපැත්තෙන් පාගේ ලැබිය යුතු ලාභාංශ 2000යි. ඔච්චරයි කියන්නේ. අපි ගන්නවා මෙතන පොලි ආදායම් ගිණුමේ හරපැත්ත එකතුව 11000යි. එකතුව බැරපැත්තට ගෙනාවා. බැරපැත්තේ වෙනස කීයද? 8000යි. එහෙනම් පොලි ආදායම සඳහා මුදල් ගෙවලා තියෙනවා කීයද? 8000ක්. පොලි ආදායම සඳහා මුදල් ගෙවලා තියෙනවා 8000ක්. මෙතන 8000ක් එන්න ඕනේ. එහෙනම් ලාභහංස ආදායම සඳහා මුදල් ගෙවීම කීයද? 7900ක් වෙනවා. ලාභහංස ආදායම සඳහා මුදල් ගෙවීම 7900යි. ලියන්න එහෙනම්. මෙතන මුදල් ලාභහංස ආදායම සඳහා මුදල් ගෙවීම 7900යි. මුදල් ලැබීමනේ ලාභහංස ආදායම සඳහා මුදල් ලැබීම 7900යි. ලාභහංස ආදායම් ගිණුම් බැර මුදල් 7900යි. බැර පැත්තේ එකතුව 9900යි. එකතුව හර පැත්තට ගෙනාවා. හර පැත්තේ වෙනස කීයද? 8400යි. ලාභහලාභ ගිණුමට මාරු කිරීම. එහෙනම් ලාභහලාභ ගිණුමට මාරු වෙන්න ඕනේ ලාභහංස ආදායම කියලා 8400යි. පොලි ආදායම කියලා 11000යි. ඒතර උත්තරේ 8400 සහ 11000 තියෙන්න ඕනේ. මොකද උත්තරේ? උත්තරේ 2. උත්තරේ 2. හරි. එතකොට ළමයි දැන් එතකොට අපි මේ තනිපුද්ගල ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළව උපචිත කලට පෙර සහ තොග සම්බන්ධ ගැළපිලි සාකච්ඡා කරා. උදාහරණ අපි 20 තමයි අපි අවසන් කළේ. එතකොට දැන් ඔයාලට ආයතනයේ විසින් මේ වීඩියෝ දැන් අපි එක වීඩියෝ ක්ලිප් එකක් නිකුත් කළා. ඊට පස්සේ මේක දෙක සමහරලාට මේ 1යි 2යි දෙකම එකපාර ඔයගලන්ට බලන්න අවස්ථාව දෙන්න පුළුවන්. ඒක වෙන වෙනම වෙන්න පුළුවන්. එතකොට දැන් අපි දෙවෙනි ක්ලිප් එක අවසන් වෙනකොට උදාහරණ අංක 20 වෙනකන් අවසන් කරලා තියෙනවා. හරි. එහෙනම් එතන මේ වීඩියෝ ක්ලිප් එකෙන් සාකච්ඡා කිරීම මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකේ තුන්වෙනි එකේ ඉඳලා අපි ඉස්සරහට සාකච්ඡා කරනවා බොල් හා අඩමාන ණය ෂෙයා සම්බන්ධ ගැළපිලි ටික. හරි දැන් ගෙදර ඉන්න ගමන් නිකන් ඉන්න එපා. දැන් මේ අධ්‍යයන කටයුතු වල සම්බන්ධ වෙන ඔයගොල්ලෝ දන්නවා මේ COVID-19
වෛරස් එකත් එක්ක මේ පන්ති එකවරම පටන් ගන්න බෑ. තව සුළු කාලයක් මේකට ගත වෙනවා. ඒතර දැන් අපි කල්පනා කරේ මේ අපරාධයේ මේ කාලය ටයිම් එක ඔයගොල්ලෝ නිකන් ඉන්න එකේ. ඒ නිසා ගෙදර ඉන්න ගමන් විශ්වවිද්‍යාල තේරිච්ච ළමයි වැඩ කටයුතු වලට ඔන්ලයින් ඒ සියලු දේවල් කරන්න තියෙනවනේ ඒවා කරන්න. ඊළඟට මේ අපි පටන් ගත්ත වරලත් ගණකාධිකරණ ආයතනයේ ව්‍යාපාර අධ්‍යයන පළවෙනි අධ්‍යයන විභාගය සඳහා ඔයගොල්ලෝ ක්‍රමානුකූලව සූදානම් කරන්න ඕනේ. ඒ වැඩසටහන අපි මේ කරගෙන යන්නේ. සක් ගෙදර ඉන්න ගමන් නිකන් ඉන්න එපා පාඩම් කරන්න. මොකද එකපාර එතකොට ඔයගොල්ලන්ට විෂයන් හතරම බිස්නස් ලෙවල් එකේ පාස් වුණොත් ලේසි. එතකොට ඊළඟ ටක් ගාලා සෙකන්ඩ් එකට යන්න පුළුවන්. හොඳයි. අපි තුන්වෙනි වීඩියෝ ක්ලිප් එකෙන් හම්බ වෙමු. හොඳයි.